පබසර රන් පබලු මිනිමුතු කැන් නොපලු රජ කිරුළු අගය ඇතේ ඔබේ හද මල් උයනේ නැලවෙන මල් පවනේ දිලිදු පැලේ එළිය ඇතේ පබසර රන් පබලු මිනිමුතු කැන් නොපලු රජ කිරුළු අගය නැතේ ඔබේ හද මල් උයනේ නැලවෙන මල් පවනේ දිලිදු පැලේ එළිය ඇතේ ගඟ බැසේ සයුර බලා හිරුහි නැහැ නෙළුම නෙලා රත සිත හා එකතු වෙලා ඔබ දැකුමෙන් උමතු වෙලා අවසර රන් පබලු මිනිමුතු කැන් නොපලු රජ කිරුළු අගය නැතේ ඔබේ හද මල් උයනේ නැලවෙන මල් පවනේ දිලිදු පැලේ එළිය ඇතේ කළුවර රළු අහසේ තරු වැල හා අඩ සඳසේ නුපුරුදු මේ හිතට මගේ ඔබ ගෙන එයි සතුට යගේ පබසර රන් පබලු මිනිමුතු කැන් පොඹලු රජ කිරුළු අගය නැතේ ඔබේ හද මල් උයනේ නැලවෙන මල් පවනේ දිලිඳු පැලේ එළිය ඇතේ පබසර රන් පබලු මිනිමුතු කැන් පොපලු රජ කිරුළු අගය නැතේ ඔබේ හද මල් උයනේ නැලවෙන මල් පවනේ දිලිඳු පැලේ එළිය ඇතේ ගඟ බැසේ සයුර බලා හිරු නැග හිරුහි නැහැ නෙළුම නෙලා නෙත සිත හා එකතු වෙලා ඔබ දැකුමෙන් උමතු වෙලා ගඟ ගමන් කරන්නේ කොහාටද? මුහුදට. ගඟ බැසේ සයුර බලා එක දෙයක් තේරුම් ගන්න. ගඟට එක අරමුණයි තිබෙන්නේ. මොකක්ද? මුහුදට යන එක. ඔබට අරමුණු කීයක් තියෙනවද? The river has only one intention, to fall to the sea. How many intentions do you have? කී පොලකට යන්න හිතාගෙනද ඔය යන්නේ? To how many destinations are you planning to go? ඔබගෙන් මම අද අහනවා මේ ප්‍රශ්නේ. I'm asking this question from you today. මම පළවෙනි එක ඔබට කාරණාවක් කිව්වා. I told you one thing before. ඒ ගිය සුමානේ මම ඔබට ඉදිරිපත් කරපු පණිවිඩය කැටි කරලා. That is summarizing what I discussed last week. අපි හැමෝම දුබලකම් දුර්වලකම් තියෙන මිනිස්සු. We all have weaknesses. අපි හැමෝම අපවිත්‍රකම් එක්ක දුක් විඳින මිනිස්සු. We all have unclean things that we are suffering from. ජීවිතේ ඒ ඔක්කොමත් එක්ක අපි වැරද්දගෙන ඉන්න අපේ ආගම. With all that, we have mistaken our religion with this. මම ඔබට ආරාධනා කරලා අද දවසේ පටන් ගන්නකොට අන්න ඒ තැන නිවැරදි කර ගන්නට කියන ආරාධනාවත් එක්ක. Today I invited you to correct this thing that I'm. හරිද මම ඔබට කියන දේ?
Is that clear to you? මං කියපු දේ පැහැදිලිද? What I said, is that clear to you? මම ඔබෙන් අහුවා පව්කාරයෙකුට එහෙම නැත්නම් අන්‍ය ආගමිකයෙකුට ආශිර්වාදය 50%ද ලැබෙන්නේ කියලා. I asked you whether a sinner or a person from a different denomination gets 50% of the blessings. අපි එකඟ වුණා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. We agreed that it doesn't happen like that. ධානාංශේ පව්කාරයව බදා ගන්න ලෑස්ති. God is willing to hug the sinners. ධානාංශේ විජාතිකයව වැළඳ ගන්න ලෑස්ති. Jesus hugs the Gentiles. එහෙනම් අපි නිවැරදි කරගත යුතු මූලික වරද්ද තමයි ස්වාමීන් වහන්සේ හමුවීම සඳහා වෙනස් වීම අවශ්‍ය නැහැ. හමු වෙන කෙනා වෙනස් වෙනවා. Therefore, what we need to understand is that you don't have to change to meet a God, but the person who meets God changes. පැහැදිලිද? Is that clear to you? ගිය සතියයි මේ සතියයි එක්කාසු කරපු වාක්‍ය එක. This is what's the content of last week's and this week's ස්වාමීන් combination. වහන්සේව හමුවීම සඳහා ඔබේ වෙනස් වීමක් අවශ්‍ය නැහැ. To meet Jesus, you don't have to change. ඔබ වෙනස් වුණාම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හමු වුණාම ඔබ වෙනස් වෙනවා. But when you meet God, you automatically changes. හරිද? Is that clear? කියන්න මට. ඒ කියන්නේ ඕගොල්ලෝ මට ගහන්න වගේ බලන් ඉන්න එපා. Don't wait as if you're going to hit me. මේක දැන් ඔබට ජීවත් වෙන්නයි මං කියන්නේ. I'm telling you, telling this to you to live. ඔබ ඉන්න හැටියට ස්වාමීන් වහන්සේ ගාවට යන්න ලෑස්ති වෙන්න. Prepare yourself to go as you are. ඔබට මොනවද කරන්න ඕනේ කියලා උන්වහන්සේ හම්බුනාට පස්සේ උන්වහන්සේ තීරණය කරයි. What needs to be done to you, God will decide when you meet God. දැනට ඔබ ගත කරන ජීවිතය ඔබේ තීරණ වලට ස්වාමීන් වහන්සේගේ සහයෝගය ලබා ගැනීමේ ක්‍රියාවලියක්. The moment, what you're spending now, what your current life is preparation for your journey towards God. මගේ තීරණ වලට ස්වාමීන් වහන්සේගේ උදව්ව ලබා ගන්න ගමනක ඔබ ඉන්නේ. You're at a stage where you're taking help from God for your life, for your decision. Sorry. තේරෙනවද? Is that clear? මම කියන අපිට තේරෙනවද? මේ ගොඩක් දෙනෙක් අපි හැමදාම උදේට ආගම අදහලා තමයි දවස පටන් ගන්න කියලා කියනවා. A lot of people say that we pray in the morning before we start work. අපි ස්වාමීන් වහන්සේත් එක්ක තමයි දවස පටන් ගන්න කියලා කියනවා. They say that I start the day with the God. ඒ නිසා නැගිටලා හිටන් උදෙන්ම පාන තියලා Therefore, when they wake up, they go and light the lamp ස්වාමීන් වහන්සේට මගේ ෆාම් එක බාර දෙනවා. and commit my farm to Him. ස්වාමීන් වහන්සේට මගේ ජොබ් එක බාර දෙනවා. Commit my job to Him. මගේ බිත්තරේ මගේ කිකිලි බාර දෙනවා. ඊට පස්සේ මගේ බඳින්න ඉන්න කෙල්ලව බාර දෙනවා. Then I commit my fiance. ඊට පස්සේ ඒකට හොඳ කොල්ලෙක් හොයලා දෙන කටයුත්ත ස්වාමීන් වහන්සේට බාර දෙනවා. Then I ask God to find a partner for that person. ඊට පස්සේ මගේ කොල්ලගේ ජොබ් එකේ ඇප්ලිකේෂන් එක සුරුවන් කුඩුලින් තියෙනවා. Then I commit the job application. ඊට පස්සේ කොල්ලට ජොබ් එක හොයන එකත් ස්වාමීන් වහන්සේට බාර දෙනවා. Then I commit the job, finding the job to Jesus. ඊට පස්සේ ප්ලෑන් එක ගේනවා. Then bring the plan. ඒකට තියෙන වස්දොස් ඔක්කොම අරන ඒ කට්ටඩි වැඩේ ස්වාමීන් වහන්සේට බාර දෙනවා. ඊට පස්සේ ඔක්කොම බාර දීලා ස්වාමිනේ මගේ කෙල්ල බ්ලෙස් කරන්න, මගේ කොල්ලගේ රස්සාව බ්ලෙස් කරන්න, මගේ ෆාම් එක බ්ලෙස් කරන්න, කිකිලි බ්ලෙස් කරන්න, බිත්තරේ බ්ලෙස් කරන්න, මගේ ගමන බ්ලෙස් කරන්න, මාවතේදී මාව ආරක්ෂා කරගන්න කියලා මගේ සිකියුරිටි ජොබ් එකයි, මගේ ෆාමින් ජොබ් එකයි, මගේ කපුවාගේ ජොබ් එකයි, මගේ කට්ටඩියාගේ ජොබ් එකයි ඔක්කොම ටික ස්වාමීන් වහන්සේට බාර දෙනවා. ඒ බාර දීලා මේ ටික ඔක්කොම කරලා දුන්නොත් ස්වාමිනේ මම ඔබ වහන්සේට මේක දෙන්නම් කියලා තව පගාවකුත් දෙන්න උන්වහන්සේට පොරොන්දු වෙනවා. Okay, you first commit everything to God, saying that you commit your job, your marriage, your children, your farm, your hens, everything to God, and then say, if you get me this, I will bribe you as well. ඊට පස්සේ දැන් මේක ටිකක් දැන් ඉල්ලීම් ගොඩක් නිසා නිකන් බර මදි වගේ වාහනේ යන ගමන් කොන්ති කියනවා. From outward, it seems that it's not enough. So while going in the car, I say the rosary as well. ඒ නිසා ඇට ටික ඇඟිල්ල වටේ යනවා. So the seeds go around your fingers. දිව කට වටේ යනවා. The tongue goes around your mouth. ඔළුව ලෝකෙ වටේ යනවා. Head goes around the world. එහෙම තමයි අපෙන් ගොඩක් යන ගමන් කොන්ති කියන්නේ. That's how people say recite the rosary while traveling. ඒක ඉතින් අර දිග එක එල්ලෙනකොට කරදර නිසා ඒක ඉස්සරහා මිර එක එල්ලනවා කොන්තේ.
when it's long, because it's hard to carry, you hang it on the mirror. කොන්ත ඉස්සරහට එල්ලලා හිටන් අතට දාගන්නවා මුද්දක් ඇට 10යි කුරුසෙයි එක්ක. After hanging it on the mirror, you take a rosary with a smaller rosary with 10 seeds only, කාර් එක නැගලා වාඩිලා කුරුසිය අම්බලා මෙහෙම ඉඹිනවා. and then you get into the car and then you kiss the rosary. ඊට පස්සේ එළවන ගමන් අට ටික කරකවනවා. And then while driving, you take the rosary that's on your hand around. මේකටද ඔබ ආගම දානවා කියලා කියන්නේ. This is what you call believing your religion. මේකද ඔබේ ආගම. Is this your religion? මට කරන්න තියෙන සේරම ටික මට කරගන්න තියෙන සේරම ටික ලිස්ට් එක ලියලා මෙහෙම කරන කොල්ලගේ උසත් කියනවා ස්වාමීන් වහන්සේට. මගේ කෙල්ල කැමති නෑ කොට උන්ට. ඒ නිසා ස්වාමීනි 5යි 8ක්වත් උස තියෙන්න ඕනේ. ඒ නිසා ස්වාමීන් වහන්සේට මගේ ලිස්ට් එක දීලා කරගන්න ඕනේ වැඩ ටික කියනවා ස්වාමීන් වහන්සේට. I won't tell the height of the boy that I want. Say it's 5 feet and 8 inches. So I give the list to God and ask Him to do the list. ඒ දෙවියන් වහන්සේ මං වෙනුවෙන් කරන දෙයට හම්බෙන පඩියෙන් මං කොටසක් දෙන්න පොරොන්දු වෙනවා. And then I tell Jesus, for what you're doing, I will give a part of my salary to you. ඊට පස්සේ 5යි 8ේ කොල්ලෙක් හොයලා දුන්නොත් 5යි 8 ඉටිපන්දමක් ගහන්න පොරොන්දු වෙනවා. And then I promise, if you find me a guy who's 5 feet and 8 inches tall, I'm going to light a candle of that same height. මේකද ඔබේ ආගම? Is this your religion? මේකද ඔබ හමු වෙච්ච ක්‍රිස්තුස් වහන්සේ ඔබට උගන්වන්නේ? Is this what Jesus is teaching you? මේක වෙනස් කරන්න. Change this. බල්ලට කූඩුවයි. Kennel to the dog. පරවියන්ට කූඩුවයි. A cage to the dove. කුකුලන්ට කූඩුවයි. A cage to the hens. නේද? Isn't it? ජේසුට කූඩුවයි. And a cage to Jesus. නේද? Isn't it? පරේ කූඩුව, බලු කූඩුව, කුකුල් කූඩුව, සුරුවන් කූඩුව. බෙත් කිකිලිවත් කූඩුවට දැම්මා, බල්ලවත් කූඩුවට දැම්මා. නේද? ඌරවත් කූඩුවට දැම්මා, ජේසුවත් කූඩුවට දැම්මා. You put everyone to the cage and then put Jesus also to the cage. You put the Ken, dove, everyone to the cage and then put Jesus also to a cage. ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ රටේ බෞද්ධ මිනිස්සු බුදුන් වඳින්න බුදු කූඩුව ළඟට යනවා? Have you seen the Buddhist going to worship Lord Buddha to a cage? ඔවුන් යන්නේ බුදු මැදුරට. They go to a palace instead. ඔබ යන්නේ සුරුවන් කූඩුව ළඟට. You go to a cage instead. ඔවුන් මැදුරට යනවා. They go to a palace. ඔබ කූඩුවට යනවා. You go to a cage. ඔබ දොහොත් මුදුන් දීලායි මේ රටේ බෞද්ධ මිනිස්සු බුදුන් වඳින්නේ. They lift their hands to the forehead to worship Lord Buddha. මේ රටේ සංස්කෘතියත් එක්ක මිනිස්සු සමාට සමාන කෙනෙකුට ආයිබෝවන් කියන්නේ පපුවටත් දෙක තියාලා. With the culture of Sri Lanka, the people greet people by keeping their hands to the chest. අපේ මිනිස්සු ජේසුට වඳින්නේ පපුවටත් දෙක තියලා. Our people worship Jesus, keeping the hands in a similar way to the chest. ජේසු ඔබේ ජීවිතේ කවුද? Who is Jesus to you? ජේසු ඔබේ ජීවිතේ කොතනද ඉන්නේ? Where is Jesus in your life? මේ රටේ ක්‍රිස්තියානි කාර්යෝ තමයි මූලිකම අගෞරවය සිදු කරමින් සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේට. It's the Christians who are insulting Christ mostly in Sri Lanka. සප්‍රසාද කූඩුව. Cage for the Holy Communion. එතකොට මම දාලා ලොක් කරනවා. I lock it inside. එතකොට මම දොර ඇරියාම තමයි ජේසුට එන්න පුළුවන්. And then when only I open the cage, Jesus can come out. අපි ඇවිදින්න බැරුව වැටේ කියලා පොඩි එකාට කරන්නේත් ওই ටික ගෙදර. That's what we do for the small kids, thinking that they'll fall. කොටුවක් දාලා වහනවා. We put a boundary for them. පොඩි ළමයි ඉන්න කවුරුද දැකලා තියෙනවද? Have you seen houses where there's අපි small අදගෙන kids? වැටෙනවා යන තැන. ඇයි? We fall whenever we are හැමතැනම going. වැටවල් ගහලා කොල්ල වැටේ කියලා. That's because they have put boundaries. අපි ජේසුව කූඩුවට දාලා ලොක් කරනවා. That's how we cage Jesus. මම ඇවිල්ලා දොර ඇරියාම ජේසුව එළියට එන්න ඕනේ. When I open the cage, Jesus has to come out. මේක කිව්වම කොටසකට මල පනින්න පුළුවන්. ජේසු කියන්නේ කූඩුවක ඉන්න කෙනෙක් නෙවෙයි. Jesus is not a person who is in a cage. ජේසු කියන්නේ ඔබට මට හිර කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.
Jesus is not a person who we can restrict. ජේසු ඉන්නේ ඔබ තුල. Jesus is within you. ජේසු ඉන්නේ ඔයා ලියලා දෙන ලිස්ට් එකේ වැඩ ටික ඔයා කියන විදිහට කරන්න නෙවෙයි. Jesus is not there to do what is on your list. ස්වාමීන් වහන්සේ අද ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. Jesus is asking a question from මම you. ඔබේ ගෙදර ආගන්තුකෙක් කළේ ඇයි කියලා. Why did you make me a visitor to your home? මාව ඔබේ ගෙදර ආගන්තුකෙක් කළේ ඇයි. Why did you make me a visitor to your home? අපේ ගෙදරට අමුත්තෙක් එනවා. A visitor comes to our house. එයාට අපි හොඳම කාමරය දෙනවා. We give the best room to them. එයාට හොඳම කෑම දෙනවා. We give the best food to them. එයාට සියලු පාසුකම් සලස්වනවා. We give all the facilities to them. එයා කාලා නැගිටින්න හදනවා තියන්න කියලා පිටාන උස්සගෙන යනවා. And when after eating, we ask them to keep the dishes ඔව් අත also. දෙන්න හොදගෙන එන්න කියලා අරන් යනවා. We ask their hands also to go and wash. අපි එච්චර සලකනවා. We treat them so nicely. නමුත් අපි යාට ගෙදර කිසිම අයිතියක් දෙන්නේ නැහැ. But we are not giving any ownership to them. එයා මගේ ගෞරවය ලබනවා. He gets my respect. එයා මගේ සැලකිලි ලබනවා. He gets me to treat him. එයාට වෙන කිසිම අයිතියක් මම දෙන්නේ නැහැ. But I'm not giving any ownership to him. ජේසු අහනවා ඔබෙන් අද. Jesus is asking you today, ඇයි මාව ඔබේ ගෙදර? why have you put me in your house? ඔබේ ආගන්තුකයෙක් තැනට දැම්මේ. Why have you made me a visitor in your house? සුදු බයිබලේ ක්‍රිස්තුස් වහන්සේ වේදනාවෙන් අඬන තැනක් ගැනයි මේ මම ඔබට කියන්නේ. I'm telling you of a place where Jesus is crying in the Bible. ඇයි මාව ඔබේ ගෙදර ආගන්තුකයෙක් කෙරුවේ? Why did you make me a visitor in your home? ඔබට වැරදිලා තිබෙන්නේ ඔබ හොඳට සලකන නිසා. You have made this mistake because you're treating him well, ඔබ උන්වහන්සේට උතුම් ගෞරවය දෙන නිසා. because you're respecting him. උන්වහන්සේ කියන මට එපා ඒක. God is saying, I don't want it. මට ඔබේ ගෙදර අයිතිය දෙන්න. Give me the ownership of your මම house. ආගන්තුකයෙක් කරන්න එපා. Don't make me a visitor. මාව ඔබේ ගෙදර ස්වාමියාණන් කරගන්න. Make me the master of your home. ඔබ අඬන්නේ නිසායි. You're crying because of that. ඔබ සුරුවන් කූඩුව ළඟට ඇවිල්ලා ඔබේ දුක මට කියනවා. You're going near your statue and then saying why you're sad. ඔබේ ප්‍රශ්න මට කියනවා. You're telling all your problems. ඔබේ ඉල්ලීම් මට කියනවා. You're telling me your intentions. ඒ ටික ඔක්කොම කියලා ඔබ මට හොඳට කන්න දෙනවා. After saying all of that, you will ඔබ මට give දුම් me to eat. අල්ලනවා. ඔබ මට දුම් අල්ලනවා. ඔබ මට මල් පූජා කරනවා. ඔබ මට මේ සියලු දේ දුන්නට ඔබව ඔය කඳුලින් ගලවන්නට ඔබ මට ඔබේ අයිතිය දීලා නැහැ. Even though you give me all of this, you haven't give the ownership of your life for me to bring you happiness. ඔබට ජේසුව මුණ ගැහුනොත් If you meet Jesus, ඔබට ස්වර්ග රාජ්‍ය මුණ ගැහුනොත් if you meet the heaven, ඔබ අනිවාර්යයෙන්ම ඔබේ අයිතිය මට දෙනවා. you will give the ownership to me. ඔබේ අයිතිය මට දෙනකම් මට ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට බැරුව ඉන්නවා. Unless you give me your ownership, I cannot work in your life. ඔබේ දරුවගේ ජීවිතය ඔබ අයිති කරගත්තේ. You have taken the ownership of your child. ඔබේ විවාහ ජීවිතයේ අයිතිය ඔබයි අරගත්තේ. You have taken the ownership of your marriage life. ඔබේ ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ අයිතිය ඔබයි අරගත්තේ. You have taken the ownership of your husband and your wife. ඊට පස්සේ ඕවල තියෙන ප්‍රශ්න ටික ඔබ ඇවිල්ලා මට කියනකොට මම මහා වේදනාවෙන් ඉන්නේ. Then when you come to me and tell all the problems, I'm in a sad situation. මොකද මට ඔබේ දුක පෙනුනට මට ඔබ වෙන මොකද කරගන්න විදියක් නැහැ. That's because although I know your sadness, I cannot do anything. අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ power of attorney කියලා අපි සමහර විට අපේ පිළිබඳ තීරණ ගැනීමේ බලය තව කෙනෙකුට ලියවිල්ලකින් පවරනවා. Sometimes we give the authority to someone else in our lives, giving a power of attorney. මම ඔබෙන් අහනවා ඔබ පිළිබඳව අන්න ඒ අයිතිය උන්වහන්සේට දීලා තිබෙනවද කියලා. I'm asking you today, have you given that authority to God ඔබේ in your life? විවාහය ගැන, About your marriage life, ඔබේ දරුවෝ ගැන, about your children, ඔබේ ව්‍යාපාරය ගැන, about your business, ඔබේ අනාගතය ගැන, about your future, ඔබේ ඉඩකඩම් ගැන about your lands power and of assets. attorney එකක් ලියලා දීලා තියනවද ස්වාමීන් වහන්සේට කැමති තීරණයක් ගන්න. Have you given a power of attorney to God to take any decision? අද මේ සුමානේ ඒක කල්පනා කරලා බලන්න. Think about that this ඔබේ week. දුක් විඳීම පිටිපස්සේ ස්වාමීන් වහන්සේ කෑ ගහලා ඔබට කියන දෙයක් තිබෙනවා. There's something that God is shouting behind your sadness. ඔබ මට දීලා නැහැ මේකට අයිතිය. You haven't given me the ownership of this. ඔබ මට හොඳට සලකනවා.
You're treating me well. ඔබ හොඳට ආගම අදහනවා. You're observing the religion well. ඔබ අහනවා මම මෙච්චර කරද්දී ඇයි දෙයියෝ මට මේම කරන්න කියලා. You're asking, after doing all of this, why is God doing this to me? ඉතින් මේ ඔක්කොම එහෙම වුණාට මං කොහමද ඔබ මට අයිතියක් නොදී ඔබ වෙනුවෙන් කටයුතු කරන්නේ? Although you have given all of this to me, how can I do? Because you haven't given the ownership to me. ජේසුට ඔබේ ජීවිතේ ඔය power of attorney එක ලියලා දෙන්න ඔබ ලෑස්තිද? Are you ready to give this authority, give this power of attorney to Jesus? ස්වාමීනි මගේ අනාගතය පිළිබඳ මගේ ව්‍යාපාරය ගැන මගේ ළමයා ගැන විවාහය ගැන ඔබ වහන්සේගේ තීරණය ගන්න මම බලය දෙනවා ඔබ වහන්සේට. God, I'm giving all the authority of my children, my business, everything to you. තේරුණාද ඔබට? Do you understand? දැන් මෙතන ඇවිල්ලා කරුණා කරලා ඔය ප්‍රශ්නේ කියලා අඬලා යාඥා කරලා වැඩක් නැහැ කියලා මම කියනවා කෙලින්ම. I'm telling you, don't cry, come here crying about your problem. It's no point. මට ළමයි හිටියේ නැහැ. මම වඳයි. හරි. දොස්තරලා 5 දෙනෙක් මට කිව්වා. 5 doctors say that I cannot have children. දෙවියන් වහන්සේ මට දරුවෙක් දුන්නා. God gave me a child. දරුවෝ ලොකු වෙනවා. Children grows. දරුවට අවශ්‍ය හැම දෙයක්ම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. God blesses everything, gives everything to the child. දැන් ගොඩක් දෙනෙක් ඇවිල්ලා අහනවා චාල්ස් ඔහම ඉඳලා හරියනවද? ඔයාට දුවෙක් නේද ඉන්නේ? දුවගේ අනාගතය වෙනුවෙන් ආ මොනවා හරි කරන්න ඕනේ නේද කියලා. A lot of people now come to me asking whether it's right for you to be like that. Don't you have to do anything for the future of the child? දැන් මොනවද මම කරන්නේ? What do I have to do? මම මේක බොහොම සුද්ධ සිංහලෙන් මම අහන්නේ අනාගතය වෙනුවෙන් මොනවද මට කරන්න කියන්නේ? වඳයි කියපු මට දරුවෙක් ආශිර්වාද කරන්න උන්වහන්සේ නම් කැමති උනේ ඒ දරුවගේ අනාගතේ පිළිබඳව උන්වහන්සේට වඩා උසස් දෙයක් මට කරන්න පුළුවන්ද මට කියන්න. When I couldn't have children, it's God who gave me the child. So is there anything that I can do more than God for the child? Tell me. මගේ යුතුයකම් මම පැහැර හැරලා නැහැ. I don't, I do my duties. මගේ බිරිඳගෙන් මගේ දරුවගෙන් ඕන කෙනෙකුට ගිහිල්ලා අහලා දැනගන්න පුළුවන් ඒක ගැන. You can ask my wife or my daughter about that. මම ඒ ජීවිතේ වෙනුවෙන් මට කරන්න තියෙන දේ හැමදේම මම කරලා තිබෙනවා. I fulfill everything that to do in their lives. මේ ගොඩක් දෙනෙක් මට කියන්නේ මේ දැන් ටිකටම දැන් මේක බදාගෙන ඉඳලා හරියන්නේ නැහැ, මිෂන් බදාගෙන ඉඳලා හරියන්නේ නැහැ, ළමයාට අනාගතයක් තියෙන්න ඕනේ, ඒව ගැන බලන්න ඕනේ, තාත්තා කෙනෙක් කරන මේක තමයි මේ මගේ හිතවතුන් මට දෙන උපදේශ. A lot of people say that you shouldn't be like that, you shouldn't be doing these missions, you should do something for the child instead. මේ ලෝකේ ඉන්න ගොඩක් බොරු කාර්යෝ අපිට ආදරේ නැහැ. The people, a lot of the liars in this world don't love us. ඒගොල්ලෝ කැමති අපිත් එක්ක කතා කර ඉන්න. They only love to talk. ඒගොල්ලෝ කැමති හරි ලස්සන conversations වලට. They only like nice conversations. නමුත් අපිට ඉතාම ස්වල්ප දෙනයි ඉන්නේ දැනන්සේගේ රාජ්‍ය වෙනුවෙන් ගමන් කිරීමට අපිට ශක්තිය දෙන්න. There's only very few who will strengthen you in a journey towards ඒ නිසා ඔබේ දරුවා the kingdom of God. ඔබේ දරුවා ගැන ලොකු වේදනාවකින් ඇවිල්ලා අනේ බලන්න නේද ඔයාට ඔයා වගේ කෙනෙකුට එහෙම වුණානේ අපිට නම් කමකුත් නැහැ ඔයාගේ දරුවා ඔයාට එහෙම කරානි කියලා බොරු පචහලන යාළුවෝ එයි ඕගලගේ වල්වලට. There'll be friends who will come to you and say, see what has happened to you. Why did it happen to you out of all the people? Why, if it happened to us, it wouldn't have been a problem. There'll be people saying that. ඔබේ නියම මිත්‍රයා ඔබේ වැටීමේදී ඔබත් එක්ක ඉන්නවා. But the real friend will be with you during your struggles. ඔබේ අරගලේදී ඔබත් එක්ක ඉන්නවා. During your struggles, he will be with you. අපි ප්‍රේ කරන්නම් කියලා යන්නේ නැහැ. They will not go saying that they will pray for you. අපේ ගොඩක් උන් එහෙමයි. That's what a lot of people do. අනේ අපි වාට ප්‍රේ කරනවා. We will pray for you. මම නම් කියන්නේ අනේ එපා. Then I say don't. ඕක වචනයක් නෙවෙයි. This is not just a word. ඕක බලවත් අත්දැකීමක්. This is a great experience. මගේ ජීවිතේ විනාශයේදී උන්වහන්සේ මාත් එක්ක හිටියා. When my life was destroyed, Jesus was there with me. මගේ ජීවිතේ ලැජ්ජාවෙන් කඩා වැටෙද්දී උන්වහන්සේ මාත් එක්ක හිටියා.
When I fell in embarrassment, Jesus was with me. මගේ ජීවිතේ තනි වෙනකොට උන්වහන්සේ මාත් එක්ක හිටියා. When I was lonely, Jesus was with me. ඒ නිසා මට ජේසුට වඩා වෙන මොකුත් අද ලොකු නෑ. Therefore, there's nothing bigger than Jesus to me. ජේසුව ඔබට හම්බුනොත් If you meet Jesus, වෙන කිසිම දෙයක් ඔබට අනවශ්‍යයි කියලා ඔබට දැනෙනවා. you will feel that everything else is not important. ඔබ හැම දේම අතහැරලා උන් පන්සවල්ල ගන්නවා. You will leave everything and hold on to Jesus. උන් පන්සේ ඔබ ගැන බලා ගන්න පටන් ගන්නවා. And then Jesus will look after you. ඔබ ලිස්ට් එක විසි කරනවා. Then you will throw the list. ඔබට බාරයි සමිඳුනි මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ. ඔබ එතෙන්ට එනවා. ඔබ එතෙන්ට එනවා. ස්වාමින් වහන්සේව හමු වුණොත් ඔබේ ආගම ඇදහිම වෙනස් වෙනවා. If you meet Jesus, your believings will change. ඔබ එනවා එක තැනකට. You will come to a place. ඔබට බාරයි සමිඳුනි මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ. තේරෙනවද ඔබට? තේරෙනවද? පිළිගන්න ලෑස්තිද? කරදර වීමෙන් මිදෙන්න ලෑස්තිද? කියන්න ඔබට බාරයි කියන්න. ඔබට බාරයි සමිඳුනි මගේ අතීතය මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ මගේ අනාගතේ සියලු දෙනාම ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ මගේ අනාගතේ. Hemen negili Sulan kurul Hemen negili Mal suwanda kiyan gena illi Aadara uwani doratu උච්චම් කරමින් දියමන්නේ සුලං කුරුල් එමෙන් නෙගිල්ලි සිහින පොතේ පිටුවක් පෙරලී ඇත මුල්වද එහි ලියවී ඇත්තේ සිහින පොතේ පිටුවක් පෙරලී ඇත මුල්වද එහි ලියවී ඇත්තේ සුලං කුරුල් එමෙන් නිකිල්ලි මතක පොතේ දොර කුළු ඇරී ඇත මුල්වද එහි ලියවී ඇත්තේ මතක පොතේ දොර කුළු ඇරී ඇත
කී අරගෙන එන්නේ ගොඩ ගොඩේ ඇති සිහින විමානෙට මේ පොඩි ඔරුවේ පාවෙන්නේ සුළං කුරුල් එමින් නිගිල්ලි මවකට සුභාරංචියක් කියනවා. සුභාරංචියක්. ඔබේ ජීවිතේ අයිතිය ස්වාමීන් වහන්සේගේ අතට දුන්නොත් ඔබ හුලං කුරුල්ලෙක් වගේ වෙන්න පටන් ගන්නවා. If you give the ownership of your life to the God, you will be like a bird. ලංකාවට එක කාලෙකදී ඔබ දකිනවා ඇති මේ සංචාරක කුරුල්ලු ලක්ෂ ගණනින් එනවා. At times, there are hundreds of thousands migrant birds coming to Sri Lanka. You might witness. සමහර Might have කාලෙ witnessed. දකින පාරේ ලයිට් කණු වහගෙන දිගටම ඉන්නවා කුරුල්ලු පොඩි කුරුල්ලු වගේ. Sometimes you might have seen on the lamp post, all the way on the road, you might find like small birds. මේ පුංචි කුරුල්ලෝ මේ චූටි පියාපත් දෙකෙන් ආය හැතැම්ම දහස් ගාණක් කොහොමද පියාඹන්නේ? These small birds with their very small wings, how do they fly millions of miles? සුලං කුරුල්ලු හෙමින් ඉගිල්ලි මල් සුවඳ කියarගෙන එන්නේ මේ පුංචි කුරුල්ලෝ පුදුම දෙයක් අරගෙන එනවා. පුදුම දෙයක්. These small birds carries something wonderful මේ අහසේ in the sky. එක්තරා සීමාවකින් උඩට ගියාම When you go higher than a particular point, හුලං ගංගා තිබෙනවා. there is rivers of wings. හුලං ගංගා ගමන් කරනවා. These winds move. සංචාරකයෝ අපේ රටට එනවා. Migrants come to Sri Lanka එහෙ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් එක්ක with travel agents from that country. මෙහෙ හොටෙල් සරමය බුක් කරගන්නවා. Books, hotels here. ඉන්ටර්නෙට් එකෙන් ඔක්කොම බලනවා. Checks everything from the internet. වීසා ගන්නවා. Gets visa, ටිකට් එක බුක් කරනවා. books tickets. මෙහෙ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ව අල්ල ගන්නවා. Finds a travel agent from Sri Lanka. අඩුම තරම මෙහෙ ඉන්න ගයිඩ් කෙනෙක්ව අල්ල ගන්නවා. At least find a guide from here. එහෙම නැත්නම් මේ රටේ දන්න කෙනෙක්ව අල්ල ගන්නවා. At least find a person who knows about the country. එහෙම ඇවිල්ලා තමයි හැමතැනම යන්නේ. That's how they travel around. දැන් මේ කුරුල්ලෝ But these birds, වින්ටර් එක එනකොට during the winter, සීත කාලේ එනකොට when the winter is coming, ඔක්කොම ඒගොල්ලන්ගේ ලැප්ටොප්ස් දිග අර ගන්නවා. do they open their laptops? ඒගොල්ලෝ ඊට පස්සේ සර්ච් කරනවා කොයි රටටද යන්නේ කියලා. Then they search which country I'm going to go. ඔව්. ඊට පස්සේ ටිකට් බුක් කරනවා. Then book their tickets. එහෙමද එන්නේ? Does it happen like that? නෑ. No. ඒගොල්ලෝ දන්නවා එක දෙයක්. They know one thing. මේ දේශගුණය වෙනස් වෙද්දී When the climate changes, මේ පරිසරය අපිට ඉන්න බැරි වෙනකොට when they can't live in the environment, අපිට ජීවත් වෙන්න පුළුවන් ඉසව්වට ගමන් කරන they go to a direction where they can live. හුලං ගංගා With these winds, අහසේ ඉහළ තිබෙනවා. there is wind in the heights of the sky at one point. ඒ නිසා එක තීරණයයි ගන්නෙ. They make a decision තමුන් ඉන්න තැනින් from the place they are. ඉහළට පියාඹන්න තීරණයක් ගන්න. They only decide to fly upwards. ඉහළට පියාඹනවා. They just fly upwards. හුලං ගඟ හමු වෙනකන් ඉහළට පියාඹනවා. They fly upwards until they meet the rivers of these winds. ඒක ටිකක් දුෂ්කරයි. It's a bit difficult. තටු රිදෙනවා. The winds hurt. වේදනාව Wings hurt. දැනෙනවා. They feel the pain, නමුත් ඔවුන් ඉහළටම පියාඹනවා. but still they continue to එසේ පියාඹනකොට fly. එසේ පියාඹනකොට When they fly, එක්තරා මොහොතකදී at one point, ඔවුන්ම මේ සුළං ගංගාවලට හසු වෙනවා. they get caught to these winds. සුළං කුරුල්ලෝ හෙමින් නිකිල්ලි
මල් සුවඳ කියාගෙන එන්නේ මේ කුරුල්ල මල් සුවඳක් අරගෙන අපේ ජීවිතවලට ඔබේ ජීවිතේ ඔබ යා යුතු තැන ඔබ දන්නේ නැහැ යා යුතු තැනට යන්න ඔබට හයියක් නැහැ නමුත් අමාරුවෙන් මේ ඉහළ හුලං ගංගාවට තටු ගහන්න සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලි මල් සුවඳ කී අරගෙන එන්නේ ආදර උයනේ දොරටුව ඇරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලි ඔබේ ජීවිතේ ඔබට යා යුතු තැනට යන්න ඔබට ශක්තිය නැහැ කියලා දෙවියන් වහන්සේ දන්නවා God knows that you don't have the strength to go to the place where you should be going. එච්චර දුර පියාඹන්න ඔබට බෑ කියලා උන්වහන්සේ දන්නවා. God knows that you can't fly that far. ඔබේ ප්‍රශ්නෙත් එක්ක තව වැඩි කල් අල්ලගෙන ඉන්න බෑ කියලා උන්වහන්සේ දන්නවා. He knows that you can't hold on to your problems that මේ far. සති 8ේදී මම ඔබව කැඳවගෙන යන්නට යනවා ඒ ඉහළ උහුලං ගංගාවට. During these 8 weeks, I'm going to carry you to those winds, river wings. මං එහෙම අනගහනකොට මෙතන ඉන්න තව එක්කෙනෙක්යි අනේ ඕකගේ බොරු යමන් මාත් එක්ක බස් එකකට ගලා මෙන්න මේ යන්න කියලා. Now, one might say that he is lying. Just come with me to go in the bus. ඉතින් උන් එක්ක යන උන් බස් එකේ ෆුට්බෝට් එකේ හරි යනවා නම් යන්න ප්‍රශ්නයක් නැහැ. The people who are going with them will go even in the footboard. නමුත් මේ සතියට අමාරුවෙන් අපි මේ හුලං ගංගාවට පියාඹමුද? But shall we fly up to this point, even though it's difficult during සුලං කුරුල්ලෙක් වගේ. like a bird? එතන ඉඳලා උන්වහන්සේ හැතැම්ම දසදහස් ගානක් දුර ඔබේ ආදර උයනට ඔබව පාවෙන්නට සලස්වන්නට යනවා. From there, God is going to take you millions of miles where there is love. හැතැම්ම 40,000ක් 50,000ක් මේ කුරුල්ල පියාඹුවේ කොහොමද කියලා ඔබට හිතේ බැලුවාම You might be thinking, how did this bird fly 40-50,000 of miles? නෑ එච්චර දුර පියාඹන්නට අවශ්‍ය නෑ. No, you don't have to ඒ fly හුලං that much, ගංගාවේ ඔබ පාවෙනවා. because you will float. ස්වාමීන් ඔබ අරගෙන යනවා. God will take you. ස්වාමීන් ඔබ පාවෙන්නට සලස්වන ඔබට අවශ්‍ය රටට. God will let you float to ඒ the country තැනට. where you have to go. සුලං කුරුල්ලෝ හෙමින් නිගිල්ලි මල් සුවඳ කියාගෙන එන්නේ ඒ ගොඩ ගොඩේ ඇති සිහින විමානෙට මේ පොඩි ඔරුවේ ආවෙන්නේ සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලි සිහින පොතේ පිටුවක් පෙරදී ඇත සිහින පොතේ පිටුවක් පෙරලී ඇත මුලවද මිහිරියවේ දැන් ඔයගොල්ලෝ කියනවා ක්ලාරිස් එක රයිට් සිහින පොතේ පිටුවක් පෙරලී ඇත මුලවද මිහිරියවේ ආදරේ කියමු Sing along. ආදරේ ආදරේ අයියේ ආදරේ ආදරේ අපිව ස්වාමින් වහන්සේ හරිම ලස්සන තැනකට ගෙනියන්න යනවා. God is going to take us to a lovely place. ඔය දුක් විඳීමෙන් ප්‍රීතියට ගෙනියනවා. From this sorrow to happiness. ඔය හිර වෙච්චි වේදනාවෙන් ප්‍රීතියට ගෙනියනවා. From what you're struggling, He's going to take you to happiness. ඔය ප්‍රශ්නයෙන් පිළිතුරට ගෙනියනවා ඔබව. From your problem to answers. මතක පොතේ තොර අගුළු ඇරී ඇත මුලවද මිහිරියවේ මතක පොතේ තොර අගුළු ඇරී ඇත මුලවද මිහිරියවේ ආදරේ
සියලු දෙනාම Sing along, everyone. සුලං කුරුල්ලෝ හෙමින් එගිල්ලි මල් සුවඳ කී අරගෙන එන්නේ ආදර උයනේ දොරටුව අරගෙන ඔච්චම් කරමින් පියවන්නේ සුලං කුරුල්ලෝ හෙමින් එගිල්ලි හරිම ලස්සන අත්දැකීමක් A very beautiful experience. ඔබ මහන්සි වෙන ගමනකට නෙමෙයි ඔබ කැඳවන්නේ You're not called for a tireful journey. දැනට ඔබට වෙහසක් දැනෙනවා You might be feeling that you're tired ඒ now. ස්වාමීන් වහන්සේ නිසා නෙමෙයි It's not because of God. ඒ ඔබේ ප්‍රශ්නේ නිසා That's because of your problem. නමුත් ඔබව හුලං ගංගාවකට උන්වත ගෙනියන්නට යනවා But God is going to take you to the winds of rivers. අවසන් කරන්නට මේ සුද්ධ වූ වචනය ඔබ ඉදිරියට මන් තියනවා Before I end, I'm going to keep this scripture with you. හබකුක්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදය Third chapter of book of Habakkuk 17 සිට from verse 17. අත්තිකා ගස පල නොදැරුවත් Although the fig tree shall not blossom, මිදිවැල් වල පලදාව නොතිබුණත් neither shall fruit be in the vines, ඔලිව ගසේ පල හට නොගත්තත් the labor of the olives shall fail, කෙත් වලින් අස්වැන්නක් නොලැබුණත් and the field shall yield no meat. ගාලෙන් බැටළු රැළ නැති වී ගියත් The flock shall be cut off from the fold, ගවහල් සියල්ල හිස්ව ගියත් and there shall be no herd in the stalls. සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නේ Yet I will rejoice in the Lord. සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නේමි Yet I will rejoice in the Lord. සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නේමි Yet I will rejoice in the Lord. ආගම වෙනස් වෙන්න යනවා ඔබේ Your religion is going to change. ඔව් අර අලුත් ආගමක් හදන්න යනවා We are going to create a new religion. මොකද්ද What is it? මගේ ප්‍රශ්න ටික ඔක්කොම කියලා මට ඕන වැඩ ටික ජේසුගෙන් කරගන්න ආගම වෙනස් කරන්න යනවා We are going to change the religion of you telling all the problems and giving the list to Jesus. අත්තිකා ගස පල නොදැරුවත් Although the fig tree shall not blossom, මිදිවැල් වල පලදාව නොතිබුණත් neither shall fruit be in the vines, ඔලිව ගසේ පල හට නොගත්තත් the labor of the olive shall fail, කෙත් වලින් අස්වැන්නක් නොලැබුණත් and the fields shall yield no meat. ගාලෙන් බැටළු රැළ නැති වී ගියත් The flock shall be cut off from the fold, ගවහල් සියල්ල හිස්ව ගියත් and there shall be no herd in the stalls. සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නේමි Yet I will rejoice in the Lord. සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නේමි Yet I will rejoice in the Lord. මොකද ඔබට උන්වහන්සේ දෙන්නට යන අලුත් තෑග්ග What is the new gift that God is going to give you? ඔබ ඉල්ලන්නට අවශ්‍ය නැහැ You don't have to ask. ඔබ හැමතිස්සෙම කන්ලාව කරන්න අවශ්‍ය නැහැ You don't have to continuously ask. උන්වහන්සේ ඔබට ප්‍රීතිය දෙන්නට යනවා God is going to give you happiness. මේ ලෝකේ ඔබට ප්‍රීතිය ලැබෙන හේතු The reasons for your happiness in this world, sir. අත්තිකා ගස පල නොදැරුවත් Although the fig tree shall not blossom, අත්තිකා ගහ කියන්නේ දීර්ඝ කාලීන භෝගයක් fig tree is a long term, the fig fruit is a long term fruit. ඔලිව ගසේ පල හට නොගතත් ඔලිව කියන්නේ දීර්ඝ කාලීන භෝගයක් It takes a while for the fruit to come out. It takes a long term. දීර්ඝ කාලීන ඔලිව ගහේ වයස අවුරුදු 2000ට වැඩි ගස් තියෙනවා There are olive trees which is older than 2000 years. අත්තික ගස් තියෙන අවුරුදු 2000ට වැඩි පරණ Similarly, fig trees are also there over 2000 years. දීර්ඝ කාලීන භෝගයක් Those are trees with long lifespans. තේමම අපිට කියන දේ Do you understand what I'm saying? long term investments Long term investments. දැකලා පරිවර්තනය හරි ඔබේ ජීවිතේ ඔබ කරපු ආයෝජන තිබෙනවා දීර්ඝ කාලීන Likewise, you have investments which you expect a result in a long term. තේරෙනවද මම ඔබට කියන දේ Do you තේරෙනවද understand what I'm saying? මෙතන උන්වහන්සේ සඳහන් කරනවා
ඔබේ ජීවිතේ ඒ කියන්නේ දැන් අපි කියමු සමහරු පිටරට යනවා ඩුබායි වල අවුරුදු 25ක් ඉන්නවා ඉතාලිය අවුරුදු 20ක් ඉන්නවා 30ක් ඉන්නවා ඊට පස්සේ සල්ලි ඔක්කොම එකතු කරන් එනවා ඒ එකතු කරන ආපු ඔක්කොම සල්ලි දාලා රෙස්ටොරන්ට් එකක් අරිනවා ෆාම් එකක් ගන්නවා කුකුළු ටිකක් ගන්නවා හරක් ටිකක් ගන්නවා වෑන් එකක් ගන්නවා බස් එකක් ගන්නවා පොල්ලිඩමක් අරන් දානවා තේරෙනවද ඔබට long term investments තේරෙනවද ඔබට කියන දේ Sometimes one might go to Dubai and stay there for 25 years, then go to Italy and earn for 20 years, and then buy houses, buy lands, buy cows, buy hens for you. These are long-term investments. Do you understand what I'm saying? අත්තිකා ගහ ඔලිව ගහ කියන්නේ long term investments ගැන අපිට කරන මතක් කිරීමක්. Likewise, fig tree and olive trees are reflections for us about long-term investments. තව සමහර වෙලට ඉන්නවා දවස් 45න් මරනවා 60න් මරනවා 30න් මරනවා එහෙම ඒවා. දවස් 45න් මරන සත්තු 30න් මරන සත්තු නේද 60න් මරන සත්තු අපි හදනවා. Sometimes we have animals which we kill after 40 days, 50 days. ඒ විතරක් නෙමෙයි buying and selling මේක ලක්ෂර ගන්නවා ඒකමාරට විකුණනවා. Sometimes we do buying and selling businesses. We just ඒ කියන්නේ කෙටි කාලීන ආයෝජන. which are short-term investments. මිදිවැල Wines. මිදිවැල කෙත්වල අස්වැන්න. මෙතන සඳහන් කරන ඒ වගේ අපේ ජීවිතයේ තියෙන කොටස් ගැන. මිදිවැල කියන්නේ අර්ථතරන් දීර්ඝ කාලීන භෝගයක් නෙමෙයි. අත්තිකය වගේ දීර්ඝ කාලීන භෝගයක් නෙමෙයි. Wines is not a long-term fruit like the others. ඒතර Like කෙත්වල අස්වැන්න කියන්නේ ගෝයන් තිරිඟු ඒ වගේ දේවල් වලට මාස ගානකින් අස්වැන්න නෙලනවා. the results from the fields are also not a long term. අපේ දීර්ඝ කාලීන ආයෝජන තියෙනවා long term investments තියෙනවා. There are long term investments as well as short term investments. පොඩි investments තියෙනවා අපි తాවකාලිකව සල්ලි හොයන. There are small investments where we earn money short term. ඊට පස්සේ අපේ savings තියෙනවා. And then we have savings. ගාලෙන් බැටළු රළ නැති වෙලා යනවා. A flock shall be cut off from the fold, හරක් ටික ගාලෙක් නැති වෙලා යනවා. although there shall be no herd in the store. ඒ කියන්නේ savings. ඒ කියන්නේ ඉතුරු කරන දේවල් තියෙනවා. Those are savings. දැන් මෙතන කොටස් තුනක් ස්වාමීන් වහන්සේ කියනවා. There are three things that God is saying. long term investments fail වෙනවා. Long term investments fail. දීර්ඝ කාලීන ඔබ කරපු ආයෝජන අසාර්ථක වෙනවා. The investments that you invest for long term fails. తాවකාලිකව ඔබ සල්ලි දාලා කරන්න හදපු දේවල් අසාර්ථක වෙලා පාඩු වෙනවා. Sometimes even the short term investments fails. ඊට පස්සේ ඔබ මාංශ වෙලා ජීවිත කාලෙම එකතු කරලා අයින් කරපු රැස් කරපු ඉතුරු කරපු දේ ඔබට නැති වෙලා යනවා. Sometimes although you work very hard for months and save, you lose those also. ශුද්ධ බයිබලයේ අද සඳහන් කරනවා මේ තුන් ආකාර නැතිවීම ඔබට සිද්ධ වෙන්න පුළුවන්. The Bible says today that you might have all three losses of these kinds. නමුත් ප්‍රීතිය තියෙන්නේ එතන නෙමෙයි. But the happiness is not there. ප්‍රීතිය තිබෙන්නේ එතන නෙවෙයි. The happiness is not there. මම සමිදෙන් තුල ප්‍රීතිවත් නෙමෙයි. I have happiness through Jesus. ඔබට මොන දේ නැති වුණත් අද Regardless of what you lose today, හැමදේම නැතුව අද ඔබ තනි වුණත් even if you're alone today, අද ස්වාමීන් මහා පොරොන්දුවක් දෙනවා. God is giving you a great promise. විශාල පොරොන්දුවක් දෙනවා. Great promise today. මම ඔබේ ප්‍රීතිය නැවත ඔබට දෙනවාය කියලා. I'm going to give you back the happiness of your ඔබ දීර්ඝ කාලීනව හම්බ කරේ ප්‍රීතිය වෙනුවෙන්. You have been investing a long time for your happiness. ඔබ ඉතුරු කළේ ප්‍රීතිය වෙනුවෙන්. You saved for your happiness. ඔබ බිස්නස් කරුවේ ව්‍යාපාර කරේ ප්‍රීතිය වෙනුවෙන්. You did businesses for your happiness. අද ඔබට ප්‍රීතිය නැති වෙලා. But you have lost that ඔබේ happiness දීර්ඝ today. කාලීන ආයෝජන ඔබට නැති වෙලා. You have lost all your long-term investments. ඔබ ජීවත් වෙන්න කරන හැම ගනුදෙනුවකින්ම ඔබට පාඩු සිදු වෙලාද? Everything that you do to live, it has been a loss. දරුවෝ වෙනුවෙන් අනාගතය වෙනුවෙන් ඉතුරු කළ තිබිච්ච දේවලු දැන් ඔබට නැති වෙගෙන All the යනවා. savings for your children you have lost all of that. ඔබට තේරෙන හැම දෙයක්ම නැති වෙනවා මට සන්තෝෂෙත් නැති වෙනවා මගේ දරුවොත් නැති වෙනවායි කියලා. You're feeling that you're losing everything. You're losing your happiness. You're even losing your children. අද පුදුම පොරොන්දුවක් ස්වාමීන් වහන්සේ දෙනවා. But God is giving you a great promise today. ඒ නැති වීගෙන යන ප්‍රීතිය නැවත මම ඔබට දෙන්නට යනවා කියලා ස්වාමීන් වහන්සේ අද පොරොන්දු වෙනවා. God is telling you that I'm going to give you back the happiness that you have lost. අපි නැගිටිමු ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නට. We will stand up to praise that Jesus. ඒ That නැති God. වීගෙන යන ප්‍රීතිය මම ඔබට දෙන්නට යනවා. I'm going to give you the happiness that you have lost. සියලුම දේ නැති වුණු ඔබ කනස්සල්ලෙන් අඬනකොට නැවත ඒ සියලු දේ මම ඔබට
යනවා. Although you're crying now, losing all of that happiness, today I'm going to give you that happiness back. ස්වාමිනේ මගේ ජීවිතේ මම ඔබ වහන්සේව හොයන්නට පටන් ගන්න යනවා අද රාත්‍රියේ පටන්. God, today I'm going to seek you from today. මං සල්ලි හොයාගෙන ගියා. I was seeking money before. මං වස්තුව හොයාගෙන ගියා. I was going behind treasures. මං දරුවන්ගේ අනාගතය හොයාගෙන ගියා. I was seeking for the future of my children. මගේ පාපයෙන් ගැලවීම හොයාගෙන ගියා. I was seeking this, seeking a life from my faults. අද මම මගේ ගමන වෙනස් කරනවා. Today I'm going to change my life. මම ඔබව සොයාගෙන යන්නට I'm පටන් going ගන්න to යනවා. seek you today. ඔබව හොයාගෙන මගේ ජීවිතේ නෞකාව මම අද පටන් පදවන්නට යනවා. I'm going to sail today, seeking for you that lifelong journey. මේ අවසාන මහා යාඥාව අද රාත්‍රියේ This final prayer today. ඔබේ ජීවිතේ ඒ භයානක විනාශයෙන් ඔබව ප්‍රීතිය තිබෙන ඉසව්වට ගෙන යන සුළං ගංගාව වෙත ඔසවන යාඥාවට අපි පිවිසෙන්නට යනවා. Today, from your scary troubles, God is going to take you to those winds of rivers of happiness. ඔබ සියලු දෙනාම මේ ගීතය ගායනා කරද්දී වේදිකාව ඉස්සරහට එන්නේ යාඥාව සඳහා. Please come in front of the stage while I'm singing this song. සංසාර සාගරේ එන්න කිට්ටුවට. යාත්‍රාව ඔබ සොයා පදවන්නේ ඔබ නිසා පදවන්නේ මේ යාඥාව අපි හැම කෙනෙකුගේම ජීවිත ස්වාමීන් වහන්සේගේ බලවත් ස්පර්ශයෙන් ආලේප කරන යාඥාවක්. ඒ නිසා ඕගොල්ලෝ හැම කෙනෙක්ම එන්න මේ වේදිකාව ළඟටම පුටු අයින් කරලා මේ ඔක්කොම අයින් කරලා අපි එක පොදියට සුද්ධාත්මයන් වහන්සේ තුළ අපි එක සිතකට එක පොදියට එකට කැටි වෙලා එකට රොක් වෙලා අපි මේ මිනිත්තු ස්වල්පය බලවත් යාඥාවකින් ස්වාමීන් වහන්සේ ඉදිරියට එමු. තව එන්න ඉස්සරහට. සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නේ ඔබ නිසා පදවන්නේ අපි ගමන් කරන මහ මුහුදේ කළුවර තිබෙනවා. මුළු පරිසරයේ වටපිටාවේ අන්ධකාරය තිබෙනවා. මුහුදේ ගල් පර තිබෙනවා. යා යුතු ඉසව්ව අපිට පේන්නේ නැහැ. නමුත් මහ මුහුදේ ගමන් කරන නෞකාවලට ගොඩබිම තිබෙන ප්‍රදීපාගාරය ආලෝකය දීලා මඟ පෙන්වනවා වගේ ස්වාමිනී මට යා යුතු තැන පෙනෙන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේට පුළුවන් මට පෙනෙන තැනින් ඉන්න. මට පෙනෙන තැනින් ඉන්නට ඔබ වහන්සේට පුළුවන් ප්‍රදීපාගාරයක් වගේ මේ අඳුරේ ඉන්න මගේ ජීවිතයට පෙනෙන ලෙස ආලෝකය දෙන්න කියලා යාඥා කරන්න. ඔබේ ප්‍රශ්නේ ගැන දැන්
ඔබේ අරගලය ගැන, ඔබේ හිතේ තිබෙන වේදනාව ගැන දැන් ස්වාමින් වහන්සේට කියන්න. ස්වාමින් වහන්සේට කියන්න, ස්වාමිනී මගේ හිතේ මේ තිබෙන අඳුර කපාගෙන ඔබේ ආලෝකය දකින්නට සලස්වන්නට කියලා. අපි යමු ලොකු යාඥාවකට. අනිත් හැම කෙනෙක්ම අමතක කරන්න. Forget about everyone else and we will start. ඔබ වටේ ඉන්න අයව අමතක කරන්න. Forget everyone around you. Forget about everyone around you. ඔබ ස්වාමින් වහන්සේත් එක්ක You're with God. ඔබේ ප්‍රශ්නය දකින්න. See your problem. මේ වෙලාවේ ඔබේ අරගලය දකින්න. See your struggle. At මේ this වෙලාවේ ඔබේ වේදනාව දකින්න. See your pain at this time. ඔබට යා යුතු මඟ පෙනෙන්නේ නැහැ. You can't see where you should go. ඔබේ ප්‍රශ්නය තරම් බරපතල නිසා. Your problem is a lot bigger. ඔබේ හිත අඳුරෙන් පිරීලා නිසා. Your heart is filled with ඔබට darkness. යා යුතු මඟ පෙනෙන්නේ නැහැ. You cannot see where you should be ඔබට going. කළ යුතු දේ පෙනෙන්නේ නැහැ. You can't see what you should be doing. මොනවද වෙන්න ඕන කියලා ඔබට තේරෙන්නේ නැහැ. You don't understand what should be done. නමුත් ස්වාමිනී But Lord, ඔබ වහන්සේට පුළුවන් you can මට පේන තැනට එන්න. to come to a place where I can see you. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා ඔබ සිටින ගොඩබිමට මං ලකුණු දන්නන්න නැංගුරම් ලන්න තැනට පෙනෙන සේ ඔබ ඉන්න. සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙමි. ඔබ නිසා පදවන්නෙමි. ඔබට පුළුවන් නම් ඔය වටපිටාවේ ඉන්න මිනිස්සු ඔබට කියන දේවල් ඔක්කොගෙම නිදහස් වෙන්න. If you can be free from everyone around you, ඔබේ දෙමව්පියෝ, ඔබේ නෑදෑයෝ, ඔබේ අම්මා තාත්තා සහෝදරයෝ, යාළු මිත්‍රයෝ ගොඩක් දේවල් ඔබට කියයි. a lot of people around you, your parents, your siblings, your friends will say a lot of things to you. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ඒ සියලු දේට වඩා මම ඔබ ගැන යමක් කියන්නට යනවා. But God is telling you, more than anyone else, I'm going to tell something to you. විනාශ වුණු ජීවිත මම නැවත ගොඩනගන්නට යනවා. I'm going to build the destroyed lives. ඔබට ආලෝකය වෙන්නට යනවා. I'm going to be the light. ඔබ දැන් ඉන්න අන්ධකාරය තුල ඔබට නොපෙනෙන ඉසව්ව මම ඔබට පෙන්වන්නට යනවා. In the darkness you're currently in, what you can't see, I'm going to take you there. මා කෙරෙහි විශ්වාස කරන්න. Believe in me. මා කෙරෙහි විශ්වාස කරන්න. Believe in me. මම ඔබත් එක්ක ඉන්නවා. I'm with you. මම ඔබ අත්හරින්න නැතුව ඉන්නවා. I'm not letting you go. ඔබට තියෙන හැමදේම නැති වුණත් Although you lose everything in your ඒ life, සියලු දේ මම නැවත ගොඩනගනවා. I'm going to build everything. ඒ ප්‍රීතිය නැවත මම ඔබට දෙනවා. I'm going to give you that happiness ඔබේ back. වේදනාව ප්‍රීතිය කරා මම ගෙනියනවා. Your sadness, Mama, I'm going to obey bring you Deviyan happiness. Banse. I'm your God. මම ජීවමාන වූ දෙවියන් වහන්සේ. I'm your living God. මාව හමු වුණොත් If you meet me, අනිත් හැමදේම ඔබ අත්හරිනවා. you will let go everything අද else. ස්වාමින් වහන්සේ ඔබට කියනවා
Today, God is telling you, ඔබේ ජීවිතේ වටිනාම දේ උන්වහන්සේ බව පිළිගන්නට කියලා. believe that the most important thing in your උන්වහන්සේට වඩා life වටිනා is Jesus. කිසිම දෙයක් ඉතුරු කරගන්නට එපායි කියලා. There's nothing, don't keep anything more important than God. ස්වර්ග රාජ්‍ය ඔබට මුණ ගැහුණොත්, If you meet heaven, උන්වහන්සේ ඔබට මුණ ගැහුණොත්, if you meet ආද Him, ඔබට සිද්ධ වෙච්ච කිසිම දෙයක් ගැන ඔබ කනගාටු වෙන්නේ නැහැ. you will not be sad about anything that කිසිම happens to දෙයක් ගැන ඔබ you today. දුක් වෙන්නේ නැහැ. You will not be sad about anything that ස්වාමීන් happens to වහන්සේ you today. නැවත නිදාන The treasure that is God, දේව රාජ්‍ය නැමැති නිදානය the treasure of heaven. ඒක ඔබට හම්බුනොත් ඔබ දැන් ඔබට වෙලා තියෙන කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නැහැ. If you meet these treasures, you will not be sad about anything that's in your life today. ශානාංශ ඔබේ පෞල් ජීවිත නැවත ගොඩනගනවා. God is going to build your family lives. ඔබේ දරුවන්ගේ ජීවිත නැවත ගොඩනගනවා. God is going to build your ඔබේ children. ආර්ථිකය නැවත ගොඩනගනවා. Your business. Going to build your businesses. ඔබේ ව්‍යාපාර ඔබේ රැකිරක්ෂා මේ සියලු දේ උන්වහන්සේ නැවත ගොඩනගනවා. God is going to build all your ඒක businesses කෙලින්ම and jobs. හබකුක්ගේ පොතේ උන්වහන්සේ පොරොන්දු වෙනවා. God promises this in the book of අවිශ්වාසය දැන් අයින් Habakkuk. කරන්න. Forget about your unbelief. ඔබ අවුරුදු 10ක් ඔබේ ව්‍යාපාර වැටිලා හිටියා වෙන්නට පුළුවන්. Maybe you were down with your businesses for ඔබ more අවුරුදු than 10 20ක් years. සමාදානය අහිමි වුණා වෙන්නට Maybe පුළුවන්. you didn't have peace for more than 20 ඔබ අවුරුදු years. ගානක් ඔබේ ජීවිතයේ අසාර්ථකත්වයෙන් දුක් විඳිනවා වෙන්නට පුළුවන්. Maybe you didn't have success in your life for long years. දැන් ඒ පිළිබඳව තිබෙන වේදනාවෙන් මිදෙන්න මේ රාත්‍රියේදී. Forget about that sadness. දැන් ඒ අඳුරට සම්පූර්ණම අන කරන්න ඔබේ ජීවිතෙන් ඉවත් වෙන්නටයි කියලා. Command that darkness to go away from your life. තව දුරටත් ඔබේ ජීවිතේ අඳුරට පාලනය කරන්නට ඉඩ දෙන්නේ නැහැ කියන තීරණය ගන්න. Take that decision that you will not let the darkness take control of your life. ඔබේ හිතේ තිබෙන වේදනාව පරාජය කිරීමේ ගමන අද පටන් ගන්න. Start the journey of going beyond your sadness. ඔබේ ජීවිතයේ තියෙන කලකිරීම යට කරගෙන නැගිටීමේ ගමන පටන් ගන්න සූදානම් වෙන්න. Stand up, leaving behind all your sadness, all your disappointments. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා ඔබ සිටින ගොඩබිමෙහි මං ලකුණු දන්නන්න නැංගුරම් ලන තැනට පෙනෙනසේ ඔබ ඉන්න. පුදුම වචනයක්. නැංගුරම් දාන්නේ ඇයි නැවක්? ගමන් කරන්න බැරි වුණාම කුණාටුවට හසු වුණාම මූද මැද නැව් නැංගුරම් දානවා. ඒ වගේ ඔබේ ජීවිතේ කුණාටුවකට අහු වෙලා නම් අද වෙනකොට ඔබේ ජීවිතේ ඉදිරියට ගමන් කරන්නට බැරි භයානක අන්ධකාරයකට හසු වෙලා නම් දැන් නැංගුරම් දාන්න ඔබ ඉන්න තැන පුදුම වචනයක් එනවා. ශානාංශ කියනවා ඔබ නැංගුරම් දාන තැනට පෙනෙනසේ මං ඔබ ඉදිරියට එන්නට යනවා. ඔබ නතර වෙන තැනට උන්වහන්සේ පැමිණෙන්නට යනවා. උන්වහන්සේ පුදුම පොරොන්දුවක්. දුවේ පුතේ ඔබට යන්න බැරුව ඔබ නතර වෙලා නම් නැංගුරම් දාලා උතන ඉන්න. අල්ලගෙන ඉන්න. දැන් ඔය ඉන්න තැන අල්ලගෙන ඉන්න. මම ඔබට පෙනෙන විදියට එන්න. ඔබට පෙනෙන තැනට මම ඇවිල්ලා නැවත ගමන් ආරම්භ කිරීමට මම ඔබට මඟ පෙන්වන්නම්. මේ පොරොන්දු අරගෙන යන්න අද. බය වෙන්නට එපා. ඔබයි මමයි අදහන්නේ ජීවමාන ස්වාමීන් වහන්සේව. ජීවමාන ස්වාමීන් වහන්සේව. උන්වහන්සේ අප සමගයි. උන්වහන්සේ අප සමගයි. ස්වාමිනී අද මේ රාත්‍රියේ මේ ස්ථානය තුළ එක් රැස් වෙලා ඉන්න මේ වහන්සේගේ දරුවන් ඔවුන්ගේ හදවත් තුළ තිබෙන හැම දෙයක්ම දකින්න වහන්සේ ඔවුන්ගේ අභ්‍යන්තරයේ තිබෙන හැම ඉල්ලීමක්ම වේදනාවක් මාර්ගලයක්ම දකින්න වහන්සේ මේ ශුද්ධ රාත්‍රියේදී මේ ජීවිතය ස්පර්ශ කරන්න ස්වාමිනී මේ සතියට ඔවුන්ගේ ජීවිත මහා ඉහළකට ඔසවන්නට යන වහන්සේ අවුරුදු ගණනාවක් ඔවුන්ගේ ජීවිතය තුළ තිබෙන අඩ වැටීමෙන්
ඔවුන්ව ඔසවන්නට සූදානම් වෙනවා ස්වාමිනී. එය විශ්වාස කිරීමේ බලය මේ ජීවිතවලට දානය කරන්න ස්වාමිනී. අපට බැරි දේ, අපට කළ නොහැකි දේ ඔබ වහන්සේට නිසැක ලෙසම කරන්නට පුළුවන් බව තරයේම විශ්වාස කරනවා ස්වාමිනී. බලවත්වම විශ්වාස කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ පුදුමාකාර ලෙස මේ ජීවිත ගොඩ නගන්නට යනවා. කැඩුණු තැනින් ගොඩ නගන්නට යනවා. වැටුණු තැනින් ගොඩ නගන්නට යනවා. විශ්වාස කරන්න. මේ සති 8 මම ඔබට කිව්වා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මම ඔබට පොරොන්දු වුණා. ප්‍රාතිහාර්යයේ සති 8ක් වෙන්නට යනවා. මට පුද්ගලිකව පසුගිය සතිය පුරා බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ ජීවිතවල පුදුමාකාර කුණාටු ලද ස්වාමීන් වහන්සේගේ ප්‍රාතිහාර්ය සිදු වෙන හැටි, විනාශ වෙන්නට යන පවුල් ප්‍රීතියෙන් hina වෙලා මා හමු වුණා, කැඩිලා විනාශ වෙලා යන්නට යන ජීවිත ප්‍රීතියෙන් මා මුණ ගැහුණා. ස්වාමිනේ, ඔබ පටන් අරගෙන තිබෙනවා. ඔබ පටන් අරගෙන තිබෙනවා. ඔබ වහන්සේගේ ගමන, ඒ ගමන ගොඩ නගන්නට පටන් අරගෙන තිබෙනවා. අපි මොහොතක් ස්වාමීන් වහන්සේට ඒ උතුම් උදවියන් වහන්සේට අපි වචනයෙන් ස්තුති කරමු, ප්‍රශංසා කරමු. ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා. වහන්සේට ප්‍රශංසා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හැම අත්දැකීමක් ගැන ස්වාමීන් වහන්සේට ප්‍රශංසා මම දෙවියන් වහන්සේට ස්තුති කියනවා, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මේ ලස්සන දවස ගැන, මේ ලස්සන ගමන ගැන. කාන්තාරේ ශානාස ඔබට හෙවණ දෙන්නට යනවා. ඔබ ආයි වැටෙන්න දෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් උන්වහන්සේ ඔබ නැගිට්ටනවා. ඔබේ පවුල් නැගිට්ටනවා. ඔබේ දරුවන්ගේ කඳුළු පිහ දානවා. ඒ ස්වාමින් වහන්සේත් එක්ක අත්වල බැඳ ගන්න ඔබ ලෑස්තිද? ඒ ශානාස විශ්වාස කරන ලෑස්තිද ඔබ? අපි සන්තෝෂයෙන්, ප්‍රීතියෙන්, ආදරෙන් අපේ නිවෙස් වලට යමු. ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ස්වාමින් වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ. ඒ ස්වාමින් වහන්සේව අතින් අල්ලගන්න, වැළඳගන්න, ඔබේ ජීවිතේ ප්‍රීතිය උන්වහන්සේ සටහන් කරන්නටම යනවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලුයා. ජේසු පිටයි.